පැරණි ගිවිසුම උත්පත්ති පොත 9 වෙනි කොටස. පාරාවෝ හමුවීම. එවිට ජෝසෙෆ් පාරාවෝ වෙත අවුත් ඔහුට කතා කොට, මාගේ පියා හා සහෝදරයෝද, ඔවුන්ගේ එළු බැටළු රැළ හා ගව රැළද, ඔවුන් සතු සියල්ලද කානාන් දේශයෙන් නික්ම ආවාහ. දැන් ඔහු ගෝෂන් පෙදෙසේ සිටිති කීවේය. තවද ඔහු තම සහෝදරයන්ගෙන් 5 දෙනෙකු රැගෙන පාරාවෝ වෙත ඉදිරිපත් කෙළේය. පාරාවෝ ඔහුගේ සහෝදරයන් අමතමින් නුඹලාගේ රැකියාව කුමක්දැයි ඇසූ විට, ඔහු පාරාවෝට පිළිතුරු දෙමින්, අපිත් අපේ පියවරුත් ඔබේ දාසයන් වන එඬේරුවෙමු. තවද අප ආවේ මේ රටේ ටික කලක් පදිංචි වීමටය. මන්ද කානාන් දේශයේ සාගතය ඉතා දරුණු බැවින් ඔබේ දාසයන්ගේ එළු බැටළු රංචු වලට කෑමට තන බිම් නැත. දැන් ඉතින් කරුණාකර ගෝෂන් පෙදෙසෙහි ඔබේ දාසයන් හට පදිංචි වීමට අවසර දුන මැනවයි කීහ. එවිට පාරාවෝ ජෝසෙෆ් අමතමින්, ඔබේ පියා හා සහෝදරයන් ඔබ වෙත පැමිණ ඇත. මුළු මිස්ර දේශයම ඔබ ඉදිරියේ ඇත. රටේ හොඳම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂන් පෙදෙසෙහි පදිංචි වුණාවේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නේ නම්, මාගේ සත්ව ගොවිපළ බලා ගැනීමට ඔවුන් පත් කරන්නැයි කීය. එවිට ජෝසෙෆ් තම පියාවන ජාකොබ් කැඳවාගෙන විත් පාරාවෝ වෙත ඉදිරිපත් කළ විට, ඔහු පාරාවෝට ආශිර්වාද කළේය. පාරාවෝ ඔහු අමතා ඔබේ වයස කොපමණදැයි ඇසූ විට, ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු 130කි. මාගේ ජීවිතය කෙටිය, දුෂ්කරය. මාගේ මුතුන් මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට ඒ සම කළ නොහැකියයි කීවේය. ජාකොබ් යලි පාරාවෝට සෙත් පතා ඔහුගෙන් නික්ම ගියේය. ඉන්පසු ජෝසෙෆ් පාරාවෝගේ නියමය පරිදි තම පියා හා සහෝදරයන් පදිංචි කරවා මිස්ර දේශයෙහි රාමේසෙස් නම් පළාතෙන් හොඳම ඉඩකඩම් ඔවුන්ට උරුමකට දුන්නේය. තවද ජෝසෙෆ් තම පියාටද සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාටද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේය. ජෝසෙෆ්ගේ පරිපාලන ක්‍රම. එකල මුළු රටෙහිම ආහාර නොතිබිනි. සාගතය කෙතරම් දරුණු වීදයත්, මිස්ර දේශය හා මුළු කානාන් දේශය දුර්භික්ෂය නිසා සාගින්නෙන් පෙළුණි. ජෝසෙෆ් මිනිසුන්ට ධාන්‍ය විකුණා මිස්ර දේශයේ හා කානාන් දේශයේ සියලු මුදල් එකතු කොට, ඒ මුදල් රාජකීය භාණ්ඩාගාරයේ තැන්පත් කළේය. මිස්රයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිස්ර වාසී සියල්ලෝම ජෝසෙෆ් වෙත අවුත්, අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දීම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවරයයි කීහ. එවිට ජෝසෙෆ් පිළිතුරු දෙමින්, එසේනම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි
පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි කීය. ඔහු තමන්ගේ ගව පට්ටි ජෝසප් වෙත ගෙනාහ. ඔහු අසුන් එළු බැටළු රංචු ගවරල හා කොටලුවන් හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. මෙලෙස අවුරුද්ද තුලදී ඔවුන්ගේ ගව පට්ටි සියල්ලේ හිලව්වට ඔවුන්ට ආහාර දී පෝෂණය කළේය. ඒ අවුරුද්ද අවසාන වූ විට දෙවන අවුරුද්දේදී ඔහු වෙත ඔහුට කතා කොට, ස්වාමිනී, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරිය. අපේ මුදල් ඉවරය. අපේ ගව පට්ටිද ස්වාමින් සතුය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමින් ඉදිරියේ අපට නැත. අපද අපේ ගම්බිම්ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතුද? ආහාර සැපීමේ හිලව්වට අපද අපේ ගම්බිම්ද මිලයට ගන්න. එවිට අපිද අපගේ ගම්බිම් සමග පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත් ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නයි කීය. මෙසේ ජෝසප් මිසරේ ඉඩකඩම් සියල්ලම පාරාවෝ සඳහා මිලට ගති. මන්ද සාගතය ඔවුන් කෙරෙහි දරුණු බැවින් සෑම මිසර වැසියෙකුම තම ඉඩකඩම් විකුණුවෙන් මුළු රටම පාරාවෝ සතු විය. තවද ජෝසප් මිසරේ එක සීමාවක පටන් අනෙක් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කළේය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් ඔහු මිලට නොගත්තේය. මන්ද පූජකයෝ පාරාවෝගෙන් ආධාර මුදලක් ලබමින් පාරාවෝ ඔවුන්ට දුන් ඒ මුදලින් ජීවත් වූහ. එබැවින් තමන්ගේ ඉඩකඩම් විකිණීමට ඔවුන්ට සිදු නොවීය. එවිට ජෝසප් ජනයාට කතා කොට, මෙන්න මම අද නුඹලාගේ ඉඩකඩම්ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙත්තේ වැපරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය. තවද අස්වැන්න නෙලන කාලයේදී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතුය. පංගු 4ක් කෙතේ වැපරීම පිණිසත් නුඹලාගේද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේද ආහාර පිණිසත් නුඹලාට වන්නේයයි කීය. ඔහු පිළිතුරු දෙමින්, ඔබ අපේ ජීවිත ආරක්ෂා කළෙහිය. අප ස්වාමියා වන ඔබ හමුවේ අපට ප්‍රසාදය ලැබේවා. අපිද පාරාවෝගේ වහල්ලු වන්නෙමුයි කීය. මෙසේ ජෝසප් මිසරේ දේපල සම්බන්ධයෙන් අද දක්වා වළංගු වන රජයට පහෙන් පංගුව දීමේ පනත පැනවීය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවීය. ජාකොබ්ගේ අන්තිම කැමැත්ත. ඊශ්‍රායල් හෙවත් ජාකොබ් මිසර දේශයේ ගෝෂෙන් නම් පෙදෙසේ වාසය කළේය. ඔවුන්ට ඒ ගම්බිම් අයිති විය. ඔහු සපලව බෝසෙන් වැඩි වර්ධනය වූව. තවද ජාකොබ් මිසර දේශයේ අවුරුදු 17ක් ජීවත් විය. මෙලෙස ඔහුගේ මුළු වයස අවුරුදු 147ක් විය. ඊශ්‍රායල් නසින කාලය ආසන්න වූ විට ඔහු තම පුත් ජෝසප් කැඳවා ඔහුට කතා කොට, දැන් ඉතින් ඔබ මට ප්‍රසාදය දක්වන්නේ නම් කරුණාකර මාගේ කලවය යට ඔබේ අත තබා මා වෙත පක්ෂපාතකම් හා
හොඳ හිත දක්වමින් මා මිස්ර දේශයේ භූමිදාන නොකර බවට පොරොන්දු වන්න. මාගේ පියවරුන් මෙන් මා මරණයට පත් වූ විට ඔබ මිස්රයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන් භූමියේ මා භූමදාන කරන්නැයි කීය. ඔබ කී පරිදිම මම ඉටු කරමි ජෝසප් පිළිතුරු දුනි. තවද ජාකොබ් කතා කොට එය ගැන මට දිවුරන්නැයි ඉල්ලුවෙන් ජෝසෙෆ්ද ඔහු ඉදිරියේ දිවුලේය. එවිට ඊශ්‍රායෙල් යානේ ඇන්ද මත ඇලවිය. ජාකොබ් ජෝසප්ගේ පුතුන් දෙදෙනාට ආශිර්වාද කිරීම. කලක් ගිය පසු ඔබේ පියා ලෙඩින් සිටියැයි ජෝසප්ට දන්වන ලදුව ඔහු තම පොතුන් දෙදෙනා වන මනස්සේ සහ එප්‍රායිම් තමා කැටුවගෙන ගියේය. එවිට ඔබේ පුත්‍රයා වන ජෝසප් ඔබ වෙත එන්නේ යැයි ජාකොබ්ට දන්වන ලදින් ඔහු ශක්තිය යලි උපදවාගෙන ඇඳෙහි වාඩි විය. ජාකොබ් ජෝසප් අමතමින් සියලු බලති දෙවියන් වහන්සේ කානාන් දේශයේ ලූස් නම් ස්ථානයේදී මට දර්ශනය වී මට ආශිර්වාද කළසේක. තවද උන්වහන්සේ මට කතා කරමින් බලන්න මම නුඹ සඵලවත් කොට නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනගක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදාට උරුම කොට දෙමි වදාළසේක. තවද මා නුඹ වෙත මිස්රයට එන්නට පෙර නුඹට දාව මිස්ර දේශයේදී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙනා මාගේ වන්නෝය. රූබන් සහ සිමියොන් මෙන්ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝය. එහෙත් ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝය. ඔව් උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝය. මා මෙසේ කරන්නේ මෙසොපොතේමියාවේ සිට මා එන විට එප්‍රාත් නම් ස්ථානයට මදක් දුර තිබියදී කානාන් දේශයේ අතරමඟදී නුඹේ මව රාකෙල් මා දුකට පත් කරමින් මල නිසාය. මමද එප්‍රායිම් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයේ ඈ භූමදාන කෙළමී කීවේය. ඊශ්‍රායල් ජෝසප්ගේ පුත්‍රයන් දුටු විට මොහු කාගේ දැයි ඇසීය. ජෝසප් එවිට තම පියාට උත්තර දෙමින් මොහු දෙවියන් වහන්සේ මේදී මට දුන් මාගේ පුත්‍රයෝ යයි කීය. එවිට ඔහු කරුණාකර මා ළඟට මොවුන් ගෙනෙන්න මම මොවුන්ට ආශිර්වාද කරමි කීවේය. වයස නිසා ඊශ්‍රායල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුනේ නැත. ජෝසප්ද ඔවුන් ඔහු වෙත ගෙනා විට ඔහු ඔවුන් සිප වැළඳ ගත්තේය. ඊශ්‍රායල් ජෝසප්ට කතා කොට නුඹේ මූණ බැලීමට ලැබේ යයි මා නම් සිතුවේ නැත. ඒත් පුදුමයකි. දෙවියන් වහන්සේ නුඹේ පෙළපතද මට පෙන්වා වදාළසේකැයි කීය. පසුව ජෝසප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන මුණින් තලා වී වැන්දේය. ජෝසප් ඔවුන් දෙදෙනා රැගෙන එප්‍රායිම් ජාකොබ්ගේ වම් පැත්තට සිටින පරිදි ඔහු තම දකුණතින්ද මනස්සේ ජාකොබ්ගේ දකුණු පැත්තට සිටින පරිදි ඔහු තම වමතින්ද අල්ලාගෙන ජාකොබ්ට ලං විය. එවිට ජාකොබ් සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මතද සිය වමත වැඩිමලා වන
මනස්සේගේ හිස මතද තම අත් මාරු කොට තැබීය. මෙලෙස අත් තබා ඔහු ජෝසෙෆ්ට මෙසේ ආශිර්වාද කළේය. මාගේ පියවරුන් වන ආබ්‍රාම් සහ ඊසාක් යම් දෙවි කෙනෙකුන් අභිමුව විසුවෝද ඒ දෙවියන් වහන්සේ අද දක්වා මා මුළු ජීවිතය තුළ මා එඬේරාණන් වන ඒ දෙවියන් වහන්සේ සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයානෝ මේ දරුවන්ට ආශිර්වාද කරන සේක්වා. මාගේ නමද මා පියවරුන් වූ ආබ්‍රාම්ගේ හා ඊසාක්ගේ නමද මොහුන් සමග නොමැකී පවතිවා. මොහු මේ මත සඵල විපුල මහා ජනතාවක් වෙත්වා. සිය පියා ඔහුගේ දකුණත ඒප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙෆ් දුටු විට ඔහු කලබල වී එය ඒප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන පියාට කතා කොට, පියාණෙනි මෙසේ නොවේ, කුළුඳුලා මෝය ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නයි කීවේය. ඒත් ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින් මම එය දනිමි මා පුත, මම එය දනිමි. ඔහුද ජනතාවක් වන්නේය, ඔහුද බලවතෙක් වන්නේය. ඒත් සැබවින්ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේය. ඔහුගේ පෙළපත විශාල සෙනගක් වන්නේයයි කීය. එදින ඔහු ඔවුන්ට ආශිර්වාද කරමින් ඊශ්‍රායල් ජනතාව අතර ආසිරි පැතුමක් දෙන විට ඔබේ නමින් මෙසේ කියමින් දෙවියන් වහන්සේ ඔබ ඒප්‍රායිම් සහ මනස්සේ සමාන කරන සේක්වා කියනු ඇතැයි කීය. මෙලෙස ඔහු ඒප්‍රායිම් මනස්සේට පෙරටුව තැබීය. ඉන්පසු ඊශ්‍රායල් ජෝසප් අමතමින් බලන්න මාගේ අවසානය ළඟය. ඒත් දෙවියන් වහන්සේ ඔබ සමග වැඩ සිට ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක. තවද ඔබේ සහෝදරයන්ට මා දුන්නාට වැඩියෙන් මාගේ කඩුවෙන් සහ දුන්නෙන් මා අමෝරිවරුන්ගෙන් රගත් ශේකෙම් පෙදෙස මම ඔබට දෙන්නෙමි කීවේය. ජාකොබ් තම පුතුන් ගැන දිවැස්කීම. ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේය. මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස්වන්න. ජාකොබ්ගේ පුතුනි එක් රැස්වන්න, සවන් දෙන්න. ඔබ පිය ඊශ්‍රායල් හට කන් දෙන්න. රූබන් ඔබ මාගේ කුළුඳුලාය, ඔබ මාගේ බාල වික්‍රමය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් ඵලය ඔබය. ඔබ උදාරවයෙන් අගතන්පත් වේ, බල මහිමෙන් මුදුන් මල කඩවේ. එහෙත් ඔබ මැඩලිය නොහැකි ගං වතුරකි. ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ. ඒ මන්ද ඔබ පියාගේ යහනට නැග මා දුක් ගන්වා එය කෙලසූ බැවිනි. සිමියොන් සහ ලෙවි සොහොයුරෝය. මැරවරකම් කරනුවස් ඔහු අවි අතට ගත්හ. එම්බා මා අධ්‍යාත්මය ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණ වලට නොබැඳේවා. එම්බා මාගේ කීර්ති නාමය ඔවුන්ගේ සමාගම් වලට එකතු නොවේවා. ඒ මන්ද ඔහු කිපි මිනිසුන් මැරුහ. හිතුමතේ ගෝනුන්ගේ සතර ගාතය සිඳ දැමූහ. ඔවුන්ගේ කෝපයට සාප වේවා. මන්ද
එය දරුණුය, කුරීරුය. ජාකොබ්ගේ දේශය තුල මම ඔවුන් වෙන් කරලමි. ඊශ්‍රායල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි. ජූදා ඔබේ සොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අභිමුව වැඳ වැටෙති. ජූදා සිංහ පොව්වෙකි. මපුත ඔහු ගොදුරු කා යලි ගුහාව බලා එයි. ඔහු සිංහ රදෙකු මෙන්ද සිංහ දෙනක මෙන්ද වක ගැසී වැතිර සිටී. ඔහු නැගිටුවන්නේ කවරෙක්ද? රාජ ජයකොන්නතය හිමි තැනැත්තා එනතෙක් ජුදා කෙරෙන් එය පහන් නොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහන් නොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති. මිදි වැලේ ඔහු තම කොටලු නාම්බා දිගේලු කරයි. හොඳම මිදි වැලේ කොටලු පැටියා දිගේලු කරයි. ඔහු තම ඇඳුම් මිදි පැනින්ද තම සලුව මිදි යුෂින්ද සෝදයි. ඔහු නෙත් මිදි රසින් රතුය. ඔහු දත් කිරෙන් සුදුය. සාබුලෝන් වසන්නේ මූදුබඩය. ඔහුගේ වෙරළ නැව්වලට වරායකි. සීදොන් දක්වා දේශ සීමා දික්වේ. ඉස්කාකර් සවි බලති කොටලුවෙකි. ඔහු සැදෑල මැද දිගාවී ලගී. විශ්‍රාමය කදිම බව ඔහු දිටි. රටද සුන්දර බව දිටි. එබැවින් ඔහු බඩු පොදියට කර දුන්නෙන් බර වැඩට වහලෙක් වීය. දාන් තම සෙනගගේ විනිසකරුවෙකි. ඒ සෙනග ඊශ්‍රායල් ගෝත්‍රවලින් එකකි. දාන් මග ලගින සර්පෙක් වේවා. මාවතේ රැක සිටින පොළඟෙක් වේවා. ඔහු අසුගේ කුරය දෂ්ට කරයි. අසුරුවාද පස්සට වැටෙයි. අහෝ සමිඳුනි, ඔබ ගැලවීම මම බලා සිටිමි. ගාත්ට සොර සතුරු මුලක් පහර දේවි. පහරට පහරදී ඔහු උන්ලුහු බඳීවි. ආශෙර්ගේ රට අගනා ආහාර නිපදවයි. ඔහු රජෙකුට නිසි රස මස ඌලු සපයයි. නත්තලි නිදැල්ලේ දුවන මුව දෙනෙකි. සුමේරි බස් තෙපලයි. ජෝසප් පලදරන වැලකි. උල්පතක් ළඟ පලදරන වැලකි. එහි රිකිලි පිත්තියට උඩින් විහිදෙයි. දුනුවායෝ ඔහු කුපිත කළහ. ඔහුට විද පාර දුන්හ. ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිනි. ඔවුන්ගේ බාහු මාංශ පේශිද ඉරී ගියේය. එසේ කරන ලදුවේ ජාකෝබ්ගේ සියලු බලති දෙවිඳුන්ගේ බෙලෙනි. ඊශ්‍රායල්ගේ පර්වතය වන එන්ඩේරානන් විසිනි. ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි. ඔබට ආසිරි සිරි දෙන සියලු බලති දෙවිඳුන් විසිනි. ඉහළ ආසින් ආසිරිද පහළ ගැඹුරින් ආසිරිද පියයුරු හා කුස තුල ආසිරිද ධාන්‍ය හා කුසුම්බි ආසිරිද පුරාතන කඳුවල ආසිරිද සදාතන හෙල්වල හොඳ හොඳ දේද ජෝසප්ගේ හිස මත පතිත වේවා. තම සොයුරන් අතර කැප කරන දේද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේවා. බෙන්ජමින් ගිජුවර්කේකි. උදය ඔහු තම ගොදුරු ගිල දමයි. සවස කොල්ල කෑදේ බෙදා දෙයි. ඊශ්‍රායල්හි ගෝත්‍ර 12 මොහු සියල්ලෝය. මොහුන්ගේ පියා ඔවුන්ට ආශිර්වාද කරමින්
ඔවුන් අමතා කීවේ එලෙසය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔවුන්ට ආශිර්වාද කළේය. ජාකොබ්ගේ මරණය. ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, මම මාගේ සෙනගට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රෝන්ගේ ඉඩමේ ඇති ගුහාවේ, එනම් කානාන් දේශයේ මම්රේ ඉදිරිපිට මත්පෙලාගේ ඉඩමේ තිබෙන ආබ්‍රාම් සෝන් බිමක් වශයෙන් ඉඩමක් සමග ඒප්‍රෝන්ගෙන් මිලටගත් ඔහුට අයිති ගුහාවේ මාගේ පියවරුන් ළඟ මා බෝමදාන කරන්න. ඒබ්‍රාම් සහ ඔහුගේ බිරිඳ වන සාරා බෝමදාන කරන ලද්දේ එයිය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා බෝමදාන කරන ලද්දේ එයිය. මා ලේයා බෝමදාන කළෙත් එයිය. ඉඩම සහ එහි ඇති ගුහාව හෙත්ගේ සෙනගගෙන් මිලයට ගන්නා ලදී කීවේය. මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්ලි ඔහු තම පාද යහනට ගෙන අවසන් හුස්ම හෙලා තම සෙනගට එක් විය. ජාකොබ්ගේ භූමදානය. එවිට ජෝසප් තම පියාගේ මූණ බදාගෙන හඬමින් ඔහු සිඹින්නට විය. පසුව ඔහු තම සේවක වෙදරුන්ට තම පියාගේ මළමිනිය නොදිරණ පිණිස බෙහෙත් ගැල්වීමට අණ කළේය. වෙදදුරෝ එය ඉටු කළහ. ඒ සඳහා දින 40ක් ගත විය. මිනියකට බෙහෙත් කැවීමට ගතවන කාලය දින 40කි. මිස්ර වාසීහු දින 70ක් අවමංගල්‍ය වත්පිළිවෙත් පැවැත්වූහ. අවමංගල්‍ය වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙෆ් පාරාවෝගේ නිලධාරීන් අමතා, දැන් ඉතින් ඔබ මට කරුණාව පන්නවු නම් කරුණාකර පාරාවට මේ පණිවිඩය යවන්න. එනම් මාගේ පියා මට කතා කොට, මෙන්න මාගේ අවසානය ළඟය. කානාන් දේශයේ මා සඳහා මා කැනූ සොහොන් බිම මා බෝමදාන කළ යුතුය කියා මා තිවුරෙව්වේය. දැන් ඉතින් මාගේ පියා බෝමදාන කරනු පිණිස මා යන්න හරින්න. මම ආපසු එන්නෙමි කීය. පාරාවෝ කතා කොට, යන්න, ඔබේ පියාට ඔබ දිවුරු ලෙස ඔහු බෝමදාන කරන්නයි උත්තර දුනි. එවිට ජෝසප් තම පියා බෝමදාන කරනු පිණිස ගියේය. තවද ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙනද රජුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මිස්ර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙනද ජෝසප්ගේ ගෘහවාසී සියලු දෙනද ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ ගෘහවාසීහුද ගියහ. ඔවුන් ගෝෂෙන් ප්‍රදේශයේ ඉතිරි කර ගියේ ඔවුන්ගේ කුඩා දරුවන්ද එළු බැටළු පට්ටිද ගව පට්ටිද පමණි. තවද ඔවුන් සමග අශ්ව රථ හා අශ්වාරෝහකයෝද පිටත් වූහ. එය අතිවිශාල අවමගුලක් පෙරහැරක් විය. ඔහු ජොර්දානෙන් එගොඩ ආතාද් නම් ස්ථානයේ කමතට පැමිණ එහි මහත් සංවේගයකින් තදින් වැළපුණාහ. ජෝසප්ද දවස් 7ක් අවමංගල්‍ය වත්පිළිවෙත් ඉටු කළේය. එම දේශයේ වැසියන් වූ කානානිවරු ආතාද් කමතේ පැවැතු අවමංගල්‍ය කෘත්‍ය දැක, මෙය මිසර වාසියන්ගේ ප්‍රසිද්ධ අවමංගල්‍ය පිළිවෙතක්ය කියා ජොර්දානෙන් එතර වූ එම ස්ථානයට
ආබෙල් මිශ්‍රයිම් යන නාමය තැබුවෝය. තවද ජාකෝබ්ගේ පුත්‍රයෝ ඔහුගේ අනපරිදි සියල්ල ඉටු කළහ. මෙලෙස ඔහු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රාම් විසින් හික්තිය ජාතික ඒප්‍රෝන්ගෙන් සෝන් බිමක් ලෙස ඉඩමක් සමග සින්නක්කරයට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පෙලාගේ භූමියේ ගුහාවේ ඔහු භූමදාන කළහ. තම පියා භූමදාන කළ පසු ජෝසෙෆ්ද ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ භූමදානය සඳහා ගිය සියල්ලෝද ආපසු මිස්රයට පැමිණියෝය. ජෝසප් තම සහෝදරයන්ගේ බිය පහ කිරීම. ජෝසප්ගේ සහෝදරයෝ තම පියා මළ බව දුටු විට තමන් අතරේ කතා කරමින්, ඇතැම් විට ජෝසප් අපට වෛර කරන්න පුළුවන්. ඇත්තටම අප ඔහුට කළ සියලු නපුරු දේ ගැන ඔහු අපෙන් පලිගත හැකියයි කීය. එබැවින් ඔහු ජෝසප් වෙත පණිවිඩයක් යවමින්, ඔබේ පියා මැරෙන්න කලින් අපට කතා කොට, දැන් ඉතින් ඔබේ සහෝදරයන් ඔබට කළ සියලු නපුරුකම් වලටත් ඔවුන්ගේ ඒ අපරාධයට හා පාපයටත් කරුණා කර ඔවුන් කමා කරන්නේ ජෝසප්ට දැන්වීමට අපට අණ කළේය. එබැවින් දැන් කරුණා කර ඔබ පියාගේ දෙවියන්ගේ දාසයන් වන අප කළ අපරාධයට සමාව දෙන්නයි කීය. ඒත් එලෙස ඔහුට කී විට ජෝසප් හඬන්නට විය. ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියේ වැඳ වැටි, මෙන්න අපි ඔබගේ දාසයෝ වෙමුයි කීය. ඒ ජෝසප් ඔවුන්ට කතා කොට, බිය නොවන්න, දෙවියන් වහන්සේට හිමි තැන මට ගත හැකිද? ඔබ නම් මට විරුද්ධව නපුරුකම් සිතුවහුය. ඒත් අද සිදුවී තිබෙන පරිදි දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගලවනු පිණිස ඒවා යහපතට හැරවූසේක. එබැවින් දැන් ඉතින් බිය නොවන්න. මම ඔබද ඔබේ කුඩා දරුවන්ද නඩත්තු කරන්නෙමි. ඔවුන් සනසමින් ඔවුන් අමතා කාරුණික ලෙස කතා කළේය. ජෝසප්ගේ මරණය. මෙලෙස ජෝසප්ද ඔහුගේ පියාගේ පවුලද මිසරේ පදිංචි වූහ. ජෝසප් අවුරුදු 110ක් ජීවත් විය. තවද ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන්වන පරම්පරාව දක්වා සිටීය. මනස්සේගේ පුත් මාකීර්ගේ දරුවෝද ජෝසප් විසින් සිය පවුලට බාර ගන්නා ලදහ. ඔහු තම සොහොයුරන් අමතා මාගේ අවසානය ළඟය. දෙවියන් වහන්සේද සැබවින්ම ඔබ ආරක්ෂා කොට උන්වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකෝබ්ට දිවුරා පොරොන්දු රටට මේ රටින් ඔබ ගෙන යන සේකයි කීය. ඉන්පසු ඔවුන් අමතමින් දෙවියන් වහන්සේ සැබවින්ම ඔබ ආරක්ෂා කරන විට ඔබද මාගේ ඇටකටු මෙතනින් ගෙන යා යුතුය කියා ඊශ්‍රායල්ගේ දරුවන්ගෙන් දිවුරුම් ගත්තේය. ජෝසප් අවුරුදු 110ක් ආයු වළඳා මළේය. පසුව ඔහු මුත්‍ර ශරීරයට බෙහෙත් කවා එය මිසරයේ මිනි පෙට්ටියක තැන්පත් කළහ.